හිතේ තියෙන ගති මොනවාද? ඒවා ජීවිතවලට බලපාන්නේ කෙසේද? මේ තොටුපොළ හොයාගෙන තමයි අද අපි යතිවර යාත්‍රාව දියත් කරන්නේ. සසර ඕගය තරණය කරන යතිවරයන් හා එක්ව යාත්‍රා කරන්නට එන්න ගොඩවෙන්න යතිවර යාත්‍රාවට. තෙරුවන් සරණයි සියලු දෙනාටම. හොඳයි පින්වතුනි. අදත් අපි දහම් සාකච්ඡාව ආරම්භ කිරීමට මත්තෙන් ත්‍රිවිධ රත්නය මාත් සමග වන්දනා කරගමු. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. තුල්ලෝකාග්‍ර වූ අමාමෑණී ශාන්තිනායක සම්මා සම්බුදු පියාණන් වහන්සේගෙන් අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමඩලේ උපන්නා වූ සුවසූ දහසක් ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අවසරයි. ඒ උතුම් සද්ධර්ම මාර්ගය අනුගමනය කරන්නා වූ අනුගමනය කළා වූ අනුගමනය කරන්නට බලාපොරොත්තු වන්නා වූ අති උත්තරීතර වූ මහා සංඝ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අපි මේ සාකච්ඡා මාලාව පුරාවටම පින්වතුනි මේ ලෝක සත්වයා වැටිලා ඉන්න මුලාව තේරුම් කරලා දෙන්නත්, මේ ලෝක සත්වයාගේ ඇහැ පාදලා දෙන්නත් තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒ උදෙසා අපි දිගින් දිගටම මේ දේශනා මාලාව කරගෙන ආවා. මේ අවසාන ප්‍රතිඵලය තමයි පින්වතුනි ඔබට ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් මේ ලෝක ධාතුවට පහළ වෙලා ඔබ වෙනුවෙන් උන්වහන්සේ ලබා දීපු ඒ උත්තරීතර දායාදයේ අවසානයේදී ඔබට ලබා දීම තමයි අපේ මේ වැඩපිළිවෙලේ එකම අරමුණ. ඉතින් මම විතරක් නෙමේ පින්වතුනි, මේ මහා සංඝරත්නයේ සෑම දෙනාම මේ වගේ ඔබ වෙනුවෙන් ඔබගේ විමුක්තිය සාක්ෂාත් කරලා දෙන්න උත්සාහ උනන්දු වෙනවා. මගේ ගුරු දේවත්වයන් වහන්සේ, ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර උතුම් ස්වාමින් වහන්සේලා, ඒ උතුමන් වහන්සේලා හැම කෙනාම මේ වෙනුවෙන් බොහෝසේ මහන්සි වෙනවා. ඉතින් මේ හැමදේම අපි ඔබට දෙන්න උත්සාහ කරන්න පින්වතුනි, මේ ලෝකේ බොරු මුලාව ඔබට පෙන්නලා දීලා, ඒ බොරු මුලාවෙන් ඔබගේ ජීවිත ගලවලා මේ ලෝකේ ඇත්ත තතු යථාබෝධය ඔබට ලබා දීලා තථාගතයන් වහන්සේ නමක් ඔබට ලබා දීපු ඒ දායාදය ඔබ සතු කරන්න. ඉතින් පින්වතුනි අපි පසුගිය දේශනාවදී සාකච්ඡා කළා මේ කන කැස් බෑවෙක් වියසිදුරින් අහස දකින්නහේ තරම් මේ මනුස්ස ජීවිතයක් දුර්ලභයි කියන කාරණාව ගැන තථාගතයන් වහන්සේගේ දේශනාවේ උනා සඳහන් කරපු දේ අපි වර්තමාන ලෝකයේ ඔබට මට ඇහැට කනට පේන ඇහෙන දේවල් වලින් දැක බලාගෙන මේ කියපු කාරණාව එහෙමමයි කියන එක අපි ඔප්පු කරන්න උගක් සාධක ඉදිරිපත් කළා. ඉතින් ඔබට මේ දේශනාවට සම්බන්ධ වුණා නම් ඔබට ඒ කාරණා හොඳ හැටි වැටහෙන්න ඇති. ඉතින් අදත් මේ දේශනාවට අහන්න මේ ලැහැස්ති වෙලා ඉන්නේ, සූදානම් වෙලා ඉන්නේ මේ ලෝකේ ඉන්න පුණ්‍යවන්තම පිරිස.
මේ බණ ටික අහන පිරිස තමයි ලෝකේ ඉන්න පින්වන්තම පිරිස. තමයි ඔබට හිතෙනවා ඇති එහෙම කොහොමද මං ඒ තරම් පින්වන්ත නෑනේ කියලා. නෑ. ඔබ තමයි පින්වන්තම පිරිස. මොකද පින්තුනි තථාගතයන් වහන්සේම දේශනා කරනවානේ සෝතාපන්න පදවියේ 12 කලාවෙන් එකක්වත් සක්‍ර පදවියත් උතුම් නෑ කියලා. ඉතින් තථාගතයන් වහන්සේ නමකගේ බුදුබණක් මාත්‍රයක් අහන්න වාසනාවක් තියනවන යම් මිනිසෙකුට ඒ මිනිසයා පාරේ හිඟා කරන හිඟන්නේක් වුණා. ඒ මිනිසයා තමයි මේ ලෝකේ ඉන්න පුණ්‍යවන්තම මිනිසයා. ඒ ඔබ වගේ පිරිස. ඔබත් ඒ වගේ මහා පුණ්‍යවන්ත පිරිසක්. ඒ කියන්නේ බෙන්ගතුනි මේ ලෝකේ බිලියන 8.5ක් මිනිස්සු හිටියත් ඒ මිනිස්සු අතර වාසනාවන්තම පුණ්‍යවන්තම බුද්ධිමත්ම පිරිස තමයි ඔබ. ඒ අයට තමයි හොඳම අවස්ථාව හම්බ වෙන්නේ. අර කතාවක් තියෙනවනේ the cream always rises to the top කියලා. එහෙනම් හොඳම පිරිස හැම තිස්සෙම උඩට මතුවෙනවා. වටිනම පිරිස හැම තිස්සෙම උඩටම මතුවෙනවා ක්‍රීම් එක. ඔබ තමයි වටිනම පිරිස මේ ලෝක ධාතුවේ. සමහරට ඔබට ඒක එකපාරටම වැටහෙන්නේ නැතුව ඇති. නමුත් එහෙම තමයි. ඔබට දවසක වැටහි. ඒකට හේතුව පින්තුනි මේ බුදුබණ පදයක් ඔබට අහන්න ලැබෙන එක. ඉතින් ඒසා වාසනාවන්ත පිරිසකට බණ පදයක් කියන්න ලැබෙන එක ගැන මම හැමදාම වගේ සතුටු වෙනවා. ඉතින් පින්තුනි අපි මේ ලෝකේ යථාර්ථය තවදුරටත් තේරුම් ගන්න උත්සාහ කරමු. මොකද මේ ලෝකේ යථාර්ථය තේරුම් ගන්න තමයි ඔබ කල යුත්තේ මොකද්ද කියන එක වැටහෙන්නේ. ඔබ නොකල යුත්තේ මොකද්ද කියන එක වැටහෙන්නේ. තථාගතයන් වහන්සේ මේ ලෝක ධාතුව පහළ වෙලා පින්තුනි දේශනා කළ මූලිකම කාරණාවක් හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියලා. මේක මහා බරපතල කියවනා. ඔබ යම් දවසක අරිහත් ඵලයේ සාක්ෂාත් කරනවා නම් ඒ අරිහත් ඵලයේ සාක්ෂාත් වෙන මොහොතේදී ඔබට පූර්ණ වශයෙන් අවබෝධයට යන්නේ ওই කාරණාව තමයි. හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති. මේක ගැඹුර මෙච්චරයි කියලා කියන්න බෑ පින්වතුනි. මෙච්චරයි කියලා වචන පදයකින් කියන්න බෑ ඒ කියපු කාරණාවේ ගැඹුර. ඒකේ මූලික වශයෙන් තේරුම් අරගෙන එතනින් එහාට තථාගතයන් වහන්සේ කරපු අනුපිළිවෙල කරගෙන යනකොට ටික ටික ඔබට ක්‍රමානුකූලව වැටහෙනවා හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියපු ඒ උත්තරීතර වදන් පෙළේ තියෙන අර්ථය මොනතරම් ගැඹුරුයිද කියලා. දිනක ඔබ සෝතාපන්න ඵලයටපත් වෙන්නේ සෝතාපන්න ඵලෙන් ඔබ සකුද්දාගාමි අනාගාමි අරිහත් ආදී ඒ උතුම් මාර්ගඵල සාක්ෂාත් කරගන්නේ දවසක මේ කියන කාරණාවෙම තීරු මට්ටමක් වැටෙන්නයි. මේ පළමු කොටම පින්වතුනි ඔබ වටහා ගන්න ඕනේ මේකේ බොහොම උඩ මට්ටමින් අර්ථය එකයි. නමුත් ඔබගේ හිතේ ස්වභාවය අනුව තමයි ඒක වැටහෙන ප්‍රමාණය තීරණය වෙන්නේ. ඒක ඔබ තේරුම් ගන්න කොටසක් තමයි පින්වතුනි මේ හේතුම් පටිච්ච සම්භූතං හේතුභංගා නිරුජ්ජති කියද්දී හේතු තියෙනවා නම් ඵලය උදා වෙනවා අනිවාර්යෙන්. හේතුවක් තියෙනවා නම් පින්වතුනි ඊට අදාළ ඵලයක් උදා වෙනවා. හේතු නැත්තම් ඒ ඵලෙ උදා වෙන්නේ නැහැ. ඵලයක් ගැන බොරුවට බලාපොරොත්තු තියාගෙන තේරුමක් නැහැ හේතු නැත්තම්. හේතු තියෙනවා නම් ඵලය එන්න එපා. ඵලය නොවේවා කියලා හිතාගත්තා කියලා වැඩකුත් නැහැ. ඒක හරියන්නේ නිකම් පින්වතුනි විදුලි බල්බයක් දැල් වෙන්න ඕන කරන ඔක්කොම හේතු ටික සැකසුනොත් ඒ කියන්නේ ඒ විදුලි බල්බේ ක්‍රියාත්මක වෙන්නත් ඕනේ. ඒ වගේ මේකට කරන්ට් එකත් අවශ්‍ය විදිහට සැපේනවා නම් ඒ අවශ්‍ය පරිසරයේ සීලමු සාධක ටික ගැලපෙනවා නම් අනිවාර්යයෙන්ම මේ විදුලි බල්බේ දැල්වෙන එක නවත්තන්න බෑ. ගිනි ගොඩක් ගමු උදාහරණයක්. ගිනි ගොඩක් දැල්වෙන්න ඕන කරන සීලමු අවශ්‍යතා ටික සැපිරෙනවා නම් ඔක්සිජන් තියෙනවා නම් දාහේ ද්‍රව්‍යයක් තියෙනවා නම් උෂ්ණත්වය හරියට තියෙනවා නම් ඔය කියන හේතු ඔක්කොම ගැලපුණොත් එතන ගිනි ගොඩක් උදා වෙන එක නවත්තන්න බෑ කොහොමදවත්. කැමති වුණත් අකමැති වුණත් ඒක එහෙම තමයි වෙන්නේ.
ඒ නිසා පිඟුතුනි මේ තථාගතයන් වහන්සේගේ දහම බොහෝ විට තියෙන්නේ තර්ක කර කර ඉන්න නෙමෙයි. හිතලා බැලුවට කමක් නැහැ. මොකද බුදු පියාණන් වහන්සේ කොයිම හෝ තැනක කියලා නැහැ මා කියන නිසා පිළිගන්න කියලා. පොතපතේ නිසා පිළිගන්න කියලාත් නැහැ. ගුරුවරයෙක් නිති කියන නිසා පිළිගන්න කියලාත් නැහැ. තමන් හිතලා බලලා තේරුම් ගන්නයි තියෙන්නේ. මොකද පින්වතුනි තථාගතයන් වහන්සේගේ දහමක් වැටහෙන්නේ ඔබ වගේ බුද්ධිමත් පිරිසකටම විතරයි. උන්වහන්සේම දේශනා කරනවා මාගේ දහම මෝඩ පුරුෂයාට සප්‍රාය නොවේ කියලා. මෝඩ පිරිසට මේ දහම සප්‍රාය වෙන්නේ නැහැ කොහොමද? එයාට මේ කියන දහම වටහා ගන්න බෑ. බුද්ධිමත් කෙනෙකුට තමයි තථාගතයන් වහන්සේ කියපු දහම වැටහෙන්නේ අනිවාර්යයෙන්ම. ඒ බුද්ධිමත් නිසා තමයි මේ බණපදයක් අහන්න උත්සාහ කරන්නේ. ඔබට මේක වැටහෙනවා. තර්ක කර කර ඉන්න නෙමෙයි තියෙන්නේ. ඒකයි කියන්නේ පිටුතුනි අපි මේ කතා කරන දහම ඔබට පිළිගත යුතුයි කියලා එකක් නැහැ. ඔබට අවශ්‍ය නම් පිළිගන්න පුළුවන්. අවශ්‍ය නැත්තම් ඉතින් තමන්ට මතයක් ඇතිනේ මොකක් හරි. ඒ මතේ රැඳිලා ඉන්න පුළුවන්. කොහොමත් හේතුවට අනුව තමයි හැබැයි ඵලය උදා වෙන්නේ. හේතු සැකසුණු දවසට ඔබගේ මතය හරිද වැරදිද කියන එක ඔබටම දැනගන්න පුළුවන්. ඒක ඉතින් අනාගතේ වෙන දෙයක් නේ. ඉතින් මේකතුරු තේරුම් ගන්න ඕන කොටසක් තමයි මේ මිනිස්සු හැමෝම කැමති සුගතියට යන්න ආයි. මොකද මං හිතන්නේ මේ බණ අහන හැම කෙනාම මේ මිත්‍යා දෘෂ්ටික පිරිස් නෙමෙයි. හැමෝම නත්ති දින්න නත්ති ඉත්තන් නත්ති සුකට දුක්කටාන කම්මාන පලං විපාකෝ කියන මේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය සමාදන් වෙලා ඉන්න පිරිසක් නෙමෙයි. මේ හැමෝම පිළිගන්නවා මේ කර්ම ප්‍රවාහයක් තියෙනවා, මේ සසර ගමනක් තියෙනවා. මේ මෙරි මෙරි ඉපදිපිති යන වැඩපිළිවෙලක් මේ තියෙන්නේ. ඒ ටික පිළිගන්න පිරිසක් කොහොමත් මේ ඉන්නේ. ඒ පිරිස විවිධාකාරයෙන් හිතාගෙන ඉන්නවා තමන්ගේ අනාගතය සම්බන්ධයෙන්. සමහර කෙනෙක් වින්ගතුනි හිතාගෙන ඉන්නවා ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් හරක් මරන්නෙත් නැහැ, ඉතින් මිනි මරන්නෙත් නැහැ. අපි ඒ මෙදින් ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට අවඩක් වෙන්නත් බෑ කියලා එහෙම හිතන් ඉන්නවා. එයා හිතන් ඉන්නවා මැරිලා ආයි ඉතින් මිනිස්සෙක් වෙයි, දෙවි කෙනෙක් වෙයි කියලා එහෙම හිතන් ඉන්න. අපි ඒක වෙන්න තියෙන සම්භාවිතාවය එදා මේ දිගටම කතා කළානේ. ඉතින් පිටුතුනි ඔබට ඔබ ගාව තියෙන ගති මොනවද? මේ ගති වලට අනුව තමයි පිටුතුනි ඊළඟ උප්පත්තියෙන් සැකසීලා එන්නේ. ප්‍රධාන වශයෙන් පිටුතුනි මිනිස්සෙක් වෙලා ඉපදුනහම මේ මනුස්ස කයක් තිබුණට ඒ මනුස්ස කය ඇතුලේ තියෙන ගති හැමතිස්සෙම මනුස්ස ගති නෙමෙයි තියෙන්නේ. දැන් ඔබටම මේවා අත්දැකීමට ගන්න පුළුවන්. බලන්න ඔබ ගාව තියෙන ගති මොනවද කියලා. ඔබ මිනිස්සෙක් වුණාට පින්වතුනි ඔය හිතේ එක එක වෙලාවට එක එක ගති තමයි පිහිටන්නේ. ඒ කියන්නේ සමහර වෙලාවට ඔය ඡන්ද දෝෂ බය මෝහ කියන කාරණා යටතේ ඡන්දයට අදාළව අධික ලෙස කාමුක වෙනවා. අධික ලෙස රාග සහිත වෙනවා. ඒ කියන්නේ පෙරේත මට්ටමේ ගති උපදිනවා. ඒ ගති යනවා පෙරේත මට්ටම නමුත් මනුස්ස කය. ඉන් දෝෂයේ පැත්තෙන් ගත්තොත් නැත්නම් ද්වේෂයේ පැත්තෙන් ගත්තොත් අධික ලෙස කේන්ති යෑම සිද්ධ වෙනවා. මේ ලෝකේ දේවල් එක අධික ලෙස ගැටීම් සිද්ධ වෙනවා. මේ ගැටීම් සිද්ධ වුණාට පස්සේ ඒ අවස්ථාවවලදී පින්වතුනි ගතිය සැකසෙනවා තිරිසන් මට්ටමට. ඒ කියන්නේ තිරිසනෙක් වගේ හැසිරෙනවා. තිරිසන් සත්තු වගේ හැසිරෙන මේ මිනිස්සෙක් හැබැයි. මනුස්ස ශරීරේ නමුත් ඒ වෙලාවේ ගතිය තිරිසන්. සමහර වෙලාවට ශරීරේ මනුස්ස නමුත් දෙවි කෙනෙක් වගේ හැසිරෙනවා. හරියට දන් දෙනවා. තමන්ගේ තියෙන දේ තව කෙනෙකුට පූජා කරනවා. තව කෙනෙකුට දෙනවා. තව කෙනෙකුට කිසිවක් බලාපොරොත්තු නොවි සමහරට උදව් කරනවා. සමහර විදිහට ඒ විදිහට කටයුතු කරනවා. යහපත් වැඩ කරනවා. ඒ කියන්නේ පිටුතු මේ දේව ගති මත වෙනවා සමහරලාට. සමහරලාට එතනොත් එහාට ගිහිල්ලා බ්‍රහ්ම ගතිත් මත වෙනවා. මේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ තව කෙනෙක්ගේ යහපත උදෙසා තමන්ගේ ජීවිතේ උනත් දෙවෙනි කොට සලකන වෙලාවල් එනවා සමහරලාට. ඉතින් මහා විශිෂ්ට ගති ඒවා. නමුත්
ඔබ තමයි දන්නේ පින්වතුනි ඔබගේ මේ ජීවන පැවැත්ම කියන පැකේජ් එක ගත්තාම ඒ කොටස ගත්තාම වෙන් කළා. ඔබගේ දැන් අතීතය මතක් කරගන්න පුළුවන්. අතීතය මතක් කරගන්න බලන්න ඒකට අනුකූලව බලන්න ඔබට වැඩිපුරම මතුවෙන්නේ මොන ගතිද කියලා. වැඩිපුරම මතුවෙන ගති වලට අනුව තමයි පින්වතුනි ඔබගේ ජීවිතය සැකසීලා තියෙන්නේ. ඔබ ගාව පින්වතුනි තිරිසන් ගති තියෙනවා නම් මේ සබ්‍රහ්මචාරින් වහන්සේලා එපා එපා කියපු ගති ඔබ ගාව තියෙනවා නම් කරන්න එපා. මේව කරන්න එපා. මේව කරන්න එපා ආදී වශයෙන් මේ තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා කියපු දේවල් තියෙනවනේ ලෝක ධාතුවට. ආන්ගේ එපා කියපු දේවල් ඔබ කරනවා නම් ඔබට අපාය යන්න හේතු තියෙනවා. මොකද එපා කියන දේවල් කරන අය තමයි පිටුතුනේ එපා වැඩ කරලා තමයි අන්තිමට එපා කී ඉන්න තැනට යන්නේ අන්තිමට. මොකද අපාය ගියාට පස්සේ පිටුතුනේ එතන ඉන්න කවුරුවක්වත් නිර්සත්තු හා ඔය උලෙන් අනින්න මට. හා ඉතින් ලෝදිය හැලිය දාන්නකෝ මාව. හා එහෙනම් මේ ඉරලා දාන්නකො අතපය ටික. එහෙම කියන්නේ නැහැ එපා. හැමතිස්සෙම පිටුතුනේ එපා බුදු අම්මෝ කියලා මහා කෑ ගැහිල්ලක් ඔතන තියෙන්නේ. අනේ එපා කී කෑ ගහනවා. එතන ගිහිල්ලා එපා කී කෑ ගහන්න කලින් පිටුතුනේ සබ්‍රහ්මචාරින් වහන්සේලා මේ මිනිස්සයා මේ සුගති ලෝකේ ඉන්න කාලේ කිව්වා මේව කරන්න එපා කියලා. ඒ එපා කිව්වේ පිටුතුනේ ඊට පස්සේ කල්ප ගාන එපා කී ඉන්න වෙන නිසා අපාය වැටිලා. ඉතින් ඔබ බලන්න ඕනේ පිටුතුනේ මේ ඔබ ගාව තියනවාද කියලා ඕනම ගති. දැන් මේකට හොඳම උදාහරණය තමයි පිටුතුනේ ඔබට ඔබ ගාව ওই ගති තියනවද නැද්ද කියන එක දැනගන්න පුළුවන් හොඳම ක්‍රමය තමයි අනිත් මිනිස්සු ඔබට ඕක කියනවා. ඔබට මෙන්න මේ විදිහට මිනිස්සු ආමන්ත්‍රණය කරනවාද කියලා බලන්න. මේ උඹ මහා කොටියෙක් වගේ කියලා මිනිස්සු ඔබට කියනවා. මේ ඔයා මේ හරි බලු වැඩනේ කරන්නේ කියලා මිනිස්සු ඔබට කියනවා. මේ ඔයා නිකන් මහා පෙරේතෙක් නේ බලයි යනකොට. ඔයා පෙරේතෙක් නේ. පෙරේත වැඩනේ කරන්නේ. මිනිස්සු ඔබට කොහොම කියනවා. ඔබට මිනිස්සු කියනවාද මේ ඔයාට මේ හොස්සලකින් මැස්ස යන්න බෑනේ ඔයාට. මිනිස්සු ඔබට එහෙම කියනවා. ඔයා හරියට ගොරවනවනේ අපිට. මිනිස්සු ඔබට එහෙම කියනවා. ඔයා මේ අනිත් ඔක්කොම ටික ගොඩ ගහගෙන අපිට පුප්පනවනේ පැත්තකින් ඉඳලා. මිනිස්සු ඔබට ඔහොම කියනවාද? බලන්න මිනිස්සු ඔන්න ඔය කියන වචන පද වලින් ඔබව ආමන්ත්‍රණය කරනවාද කියලා. ඔයා නිකන් හරි ඇඹලෙක් නේ. මිනිස්සු ඔබට එහෙම කියනවා. ඔයා මහා පුදුම කුකුලෙක් නේ. මිනිස්සු ඔබට එහෙම කියනවා. ඔයා හරි උර චක්‍රමාලේනේ. එහෙම මිනිස්සු කියනවා. ඔබ අහලා තියෙනවද දන්නේ මේ වචන? ඔබට මෙන්න මේ වචනේත් එහෙලා තියෙනවද බලන්න. මේ ගෝත වැඩ කරන්න එපා කියලා. සමහරලාට ඔය ඒක ටිකක් අර පහත් මට්ටමින් කතා කරන වචනයක්. නවත් පිටුනේ ගෝතක නිරේ කියලා එකක් තියෙනවා. ගෝත වැඩ කරන මිනිස්සු ඒතෙන් තමයි යන්නේ. ඔබට සමහර වෙලාවට කියලා ඇති මේ ඔබගේ අම්මලා දෙමාපියෝ එහෙම කියලා සමහරට මේ ඔය උර චක්‍ර මාලටම හවු වෙන්නේ බා පුතේ කියලා. ඔය ඉතින් මේ ලංකාවේ මිනිස්සුනේ අහලා ඇති සමහර විට. මේකදී උර චක්‍ර මාල කියලා නිරයක් තියෙනවා. ඒ වැඩ කරාම එහෙ තමයි යන්නේ. එතන තියෙන්නේ පිටුතුනේ මේ බෙල්ලට වැටෙනවා කැපෙන ආයුධයක් සැකසීලා එනවා කර්මජෝ. ඒ ආයුධයේ පිටුතුනේ බෙල්ලේ ඉඳලා ඉහෙට කැරකි උඩේ ඉඳලා පහළට කැරකි මුළු ඇඟ වටේම කැරකි මුළු ඇඟම තියෙන හංකඩ මාස් ඔක්කොම ඉරි යනවා මේ මැෂින් එකට. මැෂින් එක කියලා කියන්නේ එක්තරා ආයුධයක් වගේ එකක් මාලයක් වගේ වැටෙනවා බෙල්ල වටේට. ඒකේ මුළු ඇඟම කැපෙනවා කැරකි. ආන්ගෙම නිරයක් තියෙනවා. ඒ උරචක්‍ර මාල වැඩ කරනවා මිනිස්සු ඉන්න ගමන් මේ ලෝකේ. ඒ කියන්නේ පින්වතුනි ඔබගේ දෙමාපියම කියලා ඇති උකට හවු වෙන්න එපා ඔය උරචක්‍ර මාලට හවු වෙන්න එපා එහෙම කියලා. ගොඩක් වෙලාවට කාන්තාවට තමයි ඔක කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි මේ අනිත් මිනිස්සුන්ව දපනේ දාගන්න. අනිත් මිනිස්සුන්ව තමන්ගේ අවශ්‍යතා මුදුන් පමුණවා ගැනීම උදෙසා විවිධාකාරයේ රඟ දක්වමින් අනිත් මිනිස්සුන්ව රවට්ටනවා. රවට්ටලා අනිත් මිනිස්සුන්ව තමන් ගාවට ආකර්ෂණය කරගෙන ඉවර වෙලා
ඒ මිනිස්සුන්ට ගිනි දෙන වැඩපිළිවෙලක් කරනවා. ඒ මිනිස්සුන්ගේ දේවල් හූරා කරන වැඩපිළිවෙලක් කරනවා. තමන්ගේ රූප සම්පatti ආදී දේවල් තමයි ඒකට මතු කරලා පෙන්වන්න උත්සාහ කරන්නේ. මිනිස්සු ආකර්ෂණය කර ගැනීම උදෙසා. ඉතින් මෙහෙම වැඩ කරනකොට ඉතින් මිනිස්සු කියනවා ගමේ ආච්චි අම්මලා එහෙම කියන පුතේ ওই උරචක්‍ර මාල්ටේම හවු වෙන්න පඹ කියලා. ඉතින් ওই වැඩ කරලා ඉවර වෙලා පින්වතුනි අන්තිමට මැරිලා ගිහිල්ලා ඕ වගේ තැන්වල තමයි ඉතින් උපදින්නේ. ඔය මිනිස්සුන්ට ගිනි දීපව ගෙවන්න එපා. ලේසි පාසු නෑ පින්වතුනි. බලන්න පින්වතුනි ඔබට මිනිස්සු කියනවාද කියලා මේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ නෝවාට කියලා. පින්වතුනි හොස්ස ළඟින් මැස්ස යන්න බැරි බල්ලන්ට. අපි දවසක් එදා කතා කරේ මතකද? ඒ කියන්නේ ඔබ පින්වතුනි අධික ලෙස කෝපයටපත් වෙන මිනිස්සෙද කියලා බලන්න හොයලා. මම මේ කියන්නේ කෝපේ යටපත් කරන් ඉන්නවා කියන එක හොඳයි කියන එක නෙමෙයි. ඔබනේ දන්නේ ඔබට හොඳටම කේන්ති යනවද නැද්ද කියලා. පින්වතුනි බල්ලා කියන සතාට පින්වතුනි හොස්ස ළඟින් මැස්සෙක් ගියොත් මේකව කනවා. ඔබ බලාගෙන ඉන්නේ බලන්න බල්ලෙක් ඉන්න තැනින් මැස්සෙක් ගියොත් මොකද කරන්න කියලා කනවනේ. ඔබටත් ওই නමින් මිනිස්සු ආමන්ත්‍රණය කරනවද කියලා බලන්නකො. මිනිස්සු ඔබට ওই නමින් ආමන්ත්‍රණය කරනවා නම් පින්වතුනි ඔබ ගාව ওই ගති තියෙනවා. ඒ ගති තියෙන නිසා තමයි මිනිස්සු ඔබට එහෙම කියන්නේ. දැන් කවුරුත් බුදු පියාණන් වහන්සේට එහෙම කියන්නේ නැහැ නේද? හොස්සලකින් මැස්ස යන්න බෑ කියලා. ඇයි ඒ? සාරිපුත්තයන් වහන්සේට කවුරුත් කියන්නේ නැහැ නේද හොස්සලකින් මැස්ස යන්න බෑ කියලා. ඇයි ඒ? මුගලන් මහරහතන් වහන්සේට කාශ්‍යපයන් වහන්සේට ඒ උතුමන් වහන්සේට කවුරුත් කියන්නේ නැහැ නේද හොස්සලකින් මැස්ස යන්න බෑ කියලා. ඇයි ඒ? උන්වහන්සේලා පින්වතුනි සදාහට මේ ගති දුරු කරලා ඉවරයි. ඒ ගති දුරු කරලා ඉවරයි. පින්වතුනි ඔක තිරිසන් ගතිය. ওই ගතිය තිබුණා කියලා කියන්නේ පින්වතුනි ඒ ගතිය හේතු කරගෙන උප්පත්තිය සැකසෙන්න පුළුවන් තිරිසන් අත්බැවේක නොහොත් නිරේක. ඔය හේතුව තියෙනවා නම් පින්වතුනි ඵලෙ උදා වෙන්න පුළුවන්. මොකද ඔය හේතුව තියෙන වෙලාවක ඔබ කය කඩලා ගියොත් අනිවාර්යයෙන්ම පින්වතුනි ගිහිල්ලා උපදින්නේ ඊට අදාළ තැන තමයි. මිනිස්සු ඔබට කියනවාද බලන්න බලු වැඩ කරන්න එපා කියලා. බලු වැඩ කරන්න එපා කියලා මිනිස්සු කියන්නේ පින්වතුනි නිකන් නෙමෙයි. ඔබ තුලින් ඒව දැකලා. දැන් බලන්න මේ බල්ලා කියන සතාගේ හැටි. බල්ලා කියන සතාගේ විදිහ තමයි ඒක තමන්ගේ වත්තේ වසුරු කරන්නේ නැහැ නේද? ගිහිල්ලා අනුන්ගේ වතුවල නේද වසුරු කරලා එන්නේ. බලන්න බල්ලොන්ගේ හැටි. බලන්න පිටුතුනි ඔබගේ ජීවිතෙත් ඕ වගේ වැඩ කරනවාද කියලා. ඒ කියන්නේ ගෙදරට පරගාසෙ. ගෙදරට නම් හොඳයි. හැබැයි ලෝකෙට මරගාතේ. ලෝකෙට ගිහිල්ලි වෙලා ලෝකෙ මිනිසුන්ට බයිනවා ගහනවා. ලෝකෙ මිනිසුන්ගේ ජීවිත කැත කරලා දානවා. ලෝකෙ මිනිසුන්ට මොක වුණක් කවන්නේ නැහැ. එහා ගෙදර ඉන්න එකට මොක වුණත් කවන්නේ නැහැ. මෙහා ගෙදර ඉන්න එකට මොක වුණත් කවන්නේ නැහැ. හැබැයි තමන්ගේ ගෙදරට මුකුත් නැහැ. තමන්ගේ ගෙදර ඔක්කොම රැකගෙන කරගෙන ඒ ඔක්කොම බලාගෙන ඉන්නවා. අනිත් ඒුන්ට මොන වුණත් කවන්නේ නැහැ. ඔන්න ඔය වැඩ කරනවද බලන්න ඔබ. ඕන් ඔය වැඩ කරනවා නම් පිටුතුනි ඔබටත් මිනිස්සු කියලා ඇති ඕන තරම් බලු වැඩ කරන්න එපා මිනිස්සුયો කියලා. ඔය බලු වැඩ කරන ගතිය තියෙනවා නම් පිටුතුනි මැරලා ගිහිල්ලා බල්ලෝ වෙලා උපදිනවා. ඉතින් ඒක නවත්තන්න බෑනේ හේතු තියෙනවනේ. හේතුන් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුද්ධති. හේතු තියෙනවා නම් පිටුතුනි ඵලෙ උදා වෙනවා. හේතු භංග වුණොත් ඉතින් මේ ඵලෙ උදා වෙන්නේ නැහැ. ඉතින් හේතු තියෙනවා නම් උදා වෙනවා. අනිත් පාසලේ ඉන්න අනිත් දරුවන්ට හෙන ගහලා ගියත් කවන්නේ නැහැ. ඒ උන්ගේ හිත කොච්චර ඉදුණත් කවන්නේ නැහැ. තමන්ගේ කාට යහප හොඳ වෙනවා නම් හරි. බලන්න ඔහොම මානසිකත්වය ඔබටත් තියෙනවද කියලා. බලන්න ඔබට පින්වතුනි මිනිස්සු කියනවාද කියලා බලු වැඩ කරන්න එපා කියලා. ඒ කියන්නේ අනිත් මිනිස්සුන්ව වංචා කරනවාද කියලා බලන්න ඕන. අනිත් මිනිස්සුන්ව හොරමැර වංචා කරලා බොරු කියලා මේ මිනිස්සුන්ව රවට්ටනවාද කියලා බලන්න ඕන. ඒ වගේ වෙලාවට තමයි පින්වතුනි මිනිස්සු ඔහොම කියන්නේ. අනිත් මිනිස්සු එහෙම කියන්නේ නිකම්ම නෙමෙයිනේ. බලු වැඩක් කරාමයි එහෙම කියන්නේ. දැන් ඔබ දැකලා ඇති. බල්ලා කියන සතා ත කාමයේ හැසිරෙන්න ඕන වුණාම අම්මා කියලා ඒ බල්ලාගේම අම්මද අදාළ නැහැ. ඒ බල්ලාගේම සහෝදරීද අදාළ නැහැ. එහෙම මොකුත් අදාළ නැහැ. බැල්ලියක් නම් කවුරුනත් එකයි. බැල්ලියක් නම් කවුරුනත් එකයි ඉතින් බල්ලෙකුට.
එතකොට බලන්න ඔබගේ ජීවිතවලත් එහෙමද කියලා. ඔබ පිරිමි කෙනෙක් නම් නාඩි වැටෙනවා නම් ගෑනු කෙනෙක් නම් එච්චරයි කාමයේ හැසිරෙන්න. බලන්න පස්සෙන් යනවාද කියලා එහෙම. ඔබ කාන්තාවක් නම් නාඩි වැටෙනවා නම් පිරිමි කෙනෙක් නම් එච්චරයි ඉතින්. කවුරුණත් කමන්නේ සහෝදරයද සහෝදරියද ඥාතියද තාත්තද අයියද මල්ලිද ඒ මුකුත් මට අදාළ නැහැ. පිරිමියෙක් නම් නාඩි වැටෙනවා නම් එච්චරයි. හැසිරෙන්නේ නැහැ සීන්නේ. පස්සෙන් යනවාද කියලා බලන්න ඕන. පිටුතුනි ඔබ දකලා ඇති තිරිසන් සත්තුත් එහෙම තමයි. තිරිසන් සත්තුන්ට පිටුතුනි නිශ්චයක් නැහැ කවුද කියන එක. කාමයේ හැසිරෙන්න ඕන නම් අර ඌරු මඩවලේ ලගින්න ඕන නම් කවුරුණත් එකයි පිටුතුනි පස්සෙන් ගිහිල්ලා ඒ අවශ්‍යතාව කරගන්නවා. ඕවා අනිත් මිනිහෙක් දැක්කොත් එහෙම කියන්නේ නැද්ද මොනවද මිනිස්සු කරන බලු වැඩ? අර ගෙදර ගෑණි ඉන්නව නේද? ගෙදර මහත්තයා ඉන්නව නේද? මොනවද ඔය කරන බලු වැඩේ? ඉතින් මිනිස්සුන්ගෙන් ඒව අහගන්න වෙනවට මොකද කරන්නේ? ඒවා මිනිස්සුන්ගෙන් හංගනවා. හැංගින හොරෙන් තමයි කරන්නේ. මිනිස්සයා වෙලා ඉන්න කාලේ හොරෙන් කරනවා. මලාට පස්සේ බල්ලා වෙලා ප්‍රසිද්ධියම කරනවා ඉතින්. මොකද මිනිහෙක් තව මිනිස්සෙක් දැක්කොත් එහෙම පිටුතුනේ මේ වගේ වැඩක් කරනවා අනිවාර්යෙන් කියන බලු වැඩ කරන්න එපයි කියලා. අනිවාර්යෙන් එහෙම කියනවා. පිටුතුනේ අනිත් මිනිස්සු දැනගත්තත් නැතත් ඔබ කරන්නේ බලු වැඩක් කියලා ඔබ දන්නවනම් ඔබගේ අතින් බලු කර්ම සිද්ධ වෙනවා. බලු කර්ම සිද්ධ වුණොත් පිටුතුනේ ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ වෙලාවේදී හිතේ හැදින්නේ බලු ගතිය. මොකද බලු වැඩ කරන වෙලාවට පින්වතුනි මනුස්ස ශරීරයක් තිබුණට සෙන් පවුඩර් ගාලා හිටියට හොඳ හැටි ආභරණ වලින් සැරසිලා හිටියට ලෝකෙට පේන්න හරි ලස්සනට හිටියට පින්වතුනි පවුඩර් ගාගෙන ඇතුලෙන් කරන්නේ බලු වැඩ නම් හිත බලුයි ඇතුලේ ඉන්නේ බල්ලෙක් බලු ගතිය තියෙන්නේ ලෝකෙට හොඳ ලස්සන මූණු පෙන්නම් හිටියට වඩා නෑ පින්වතුනි අර කියන්නේ හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නේ එලිපිට කියලා. හැංගි හැංගි තමයි පිටුතුනි බලු වැඩ ඔක්කොම කරන්නේ. නමුත් පිටුතුනි බල්ලා වෙලා ඉපදුනාට පස්සේ ඒ කරපු ඔක්කොටම ගෙවන්න වෙන්නේ එලිපිට. අමු හෙළුවෙන් පාරේ ඇවිද ඇවිද තමයි ඉන්න තියෙන්නේ ඊට පස්සේ. පොළු පාරවල් කකා, ගුටි පාරවල් කකා, බෝක්කු අස්සේ කාණු අස්සේ පාරවල් වලයි. අනිත් මිනිස්සුන්ගේ ගැරහුම් වලට ලක් වෙවි කල්ප කෝටි ගණන් ජීවිතේ ගෙවන්න ඇතින් එතනින් පස්සේ දිය හැලියේ වතුර ටික රත් වෙනකන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හැංගි හැංගි වෙස් බඳින්න පුළුවන් ඕන තරම්. ඇයි? බොරු වෙස් මූණක් දාගෙන ඉන්න පිටුතුනි වෙස් මූණ තමයි මනුස්ස වෙස් මූණ. හොඳට හරි වැදගත් විදිහට තමයි වෙස් මූණ දාලා තියෙන්නේ. හොඳ ලස්සනට පියර ගාලා හොඳ ලස්සනට පාට කරලා හොඳ ලස්සන කොණ්ඩේ එහෙම තියනවනේ ඒව ජෙල් කරලා ආදි වශයෙන් මේ ලෝකේ වැදගත් අය සම්මත විදිහට තමයි හොඳට වෙස් මූණ දාගෙන ඉන්නේ. ඇයි වෙස් මූණක් දාන්නේ මිනිස්සුන්ව රවට්ටන්න. වෙස් මූණක් තියලා කියන්නේ පින්වතුනි ඇත්තටම ඇතුලේ තියෙන එක නෙමෙයි වෙන එකක්. වෙස් මූණක් දැම්මට පස්සේ ඇතුලේ තියෙන එක නෙමෙයි පේන්නේ වෙන එකක් තමයි එළියට පේන්නේ. ඉතින් මිනිස්සු හැමෝම කරන්නේ මේ හැංගි හැංගි වෙස් මූණ දාගෙන තමයි ඉන්නේ. ඉතින් මෙතන තරුණ පිරිස් බණ අහනවා නම් තමන්ගේ දෙමාපියන්ට වෙස් මූණක් දාගෙන තමයි ගෙදෙට්ට වෙලා ඉන්නේ. නමුත් ඔබ ඔය කරන වැඩේ දෙමාපියෝ දැක්කොත් ඔබට අනිවාර්යෙන් කියන බලු වැඩ කරන්න එපා කොල්ලෝ කියලා. බලු වැඩ කරන්න එපා කෙල්ල කියලා කියනවා. නමුත් ගෙදරට දෙමාපියන්ට ඥාතීන්ට වෙස් මූණක් දාගෙන තමයි වැඩ කටයුතු ටික කරගෙන යන්නේ. වෙස් මූණ දැම්මට හැංගි හැංගි අභ්‍යන්තරේ මොනවද කරන්න කියලා ඔබ දන්නවා. එහෙනම් පිංගුතු වෙස් මූණ දාගෙන හිටියට වැඩක් නැහැ. ඔය කය කොවිලාකාර කැඩලා ගිය ගමන් ඔය වෙස් මූණ දාගෙන කරපු රංගනේ එලිපිට රඟ දක්වන්න වෙනවා. ඒ එලිපිට රඟ දක්වන හැටි ඔබට පොඩ්ඩක් එළියට බහලා බැලුවනම් පේනවා බල්ල වෙලා ඉපදිලා බැල්ලියෝ වෙලා ඉපදිලා එලිපිටම රඟ දක්වන අර කරපු බලු වැඩ ඔක්කොම. ඔය තියෙන පිංගුතුනේ අවසාන ප්‍රතිඵලය. ඔබ බලන්න පිංගුතුනේ ඔබ හැංගි හැංගි වෙස් බඳින මිනිස්සෙක්ද කියලා. ඔබගේ ජීවිතේ හැංගි හැංගි වෙස් බඳ වැඩ කරන කෙනෙක් දිහා ඔබ බලන්න.
ඔබ බලන්න ඔබ ඇත්තම කියන මිනිස්සෙක්ද කියලා. ඔබ ඇත්තම කියන මිනිස්සෙක්ද කියලා අනිත් අයගෙන් අහලා වැඩක් නැහැ. ඒක දන්නේ ඔබ. ඔබ බොරුද කියන්නේ ඇත්තද කියන්නේ කියලා ඔබ තමයි දන්නේ. මිනිස්සු බින්දුතුනි නමුත් වැඩිපුරම කරන්නේ බොරු කරන එක මිනිස්සුන්ට. තමන්ගේ වාසිය පතා මේ ලෝකේ උලා කෑමේ අදහසින් අනිත් මිනිස්සුන් රවට්ටන්න බොරු කියන වැඩපිළිවෙලක තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. නමුත් ඇත්ත කියනා වගේ තමයි පෙන්වන්නේ. මොකද තමන්ගේ අවශ්‍යතාවය වෙනවා නම් පිටුතුනේ අනිත් මිනිස්සුන්ට හෙන ගහලා ගියත් කවන්නේ මොක වුණත් කවන්නේ මගේ වැඩේ වෙනවා නම් එච්චරයි. ඕන් ඔය මානසිකත්වයෙන් තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. මොකද පිටුතුනේ මූණෙන් අඳුර ගන්න බෑ මිනිස්සයා කවුද කියලා. හැමෝම වෙස් මූණු දාගෙන ඉන්නේ. හැබැයි පිටුතුනේ කොච්චර වෙස් මූණු දාගෙන හිටියත් කොයි වෙලාවක හරි ඔය ඔක්කොම වෙස් මූණු ගැලවිලා ගිහිල්ලා නටන්න වෙන එලිපිට. පිටුතුනේ එලිපිට නටන්න කලිනුයි මේ කියන්නේ. මොකද පින්වතුනි බල්ලා වුණාට පස්සේ අපරාධ කියලා වැඩක් නැහැ. පෙරාර්ධයයි කියන්න ඕනේ. මේ කියන්නේ පෙරාර්ධය. පෙරාර්ධයේ හේතු නිරෝධ කරලා දැම්මොත් පින්වතුනි අපරාධය කියන්නේ නැහැ කවුරුත් ඔබටයි. පෙරාර්ධයේ හේතු නිරුද්ධ කරපු නැති නිසා තමයි අද පාරවල් වල වේලි වේලි ඉන්න බල්ලොන්ට කියන්නේ අපරාධ මේ සතාට වෙලා තියෙන දේ කියලා. පින්වතුනි අපරාධය කියලා වැඩක් නැහැ. පෙරාර්ධයයි කරන්න ඕනේ. මේ කියන්නේ පෙරාර්ධය ගැන. බලන්න පින්වතුනි ඔබගේ ජීවිතවලටත් මිනිස්සු ඇවිල්ලා ඔහොම කියනවාද කියලා. බලු වැඩ කරන්න එපයි කියලා. එහෙම කියනවා නම් පින්වතුනි ඔබගේ හිතේ බලු ගති උපදිනවා. බලු ගති තියෙනවා නම් බලු අධ්‍යයව ලැබෙන්නේ කොහොමද නවත්තන්නේ? හේතුව තියෙනවා නම් ඵලය හැදෙනවනේ. ඒක කිව්වේ. කැමති නම් ඉතින් ඒව පිළිගන්න පුළුවන්. එහෙම නැත්තම් ඉතින් එහෙම නෑ මට එහෙම මේ බලු ගති තිබ්බට මං දන්නවා මිනිස්සෙක් වෙන විදිය කියලා. එහෙම ඉතින් හිතාගෙන එහෙම ඉන්න පුළුවන් ඉතින් එහෙම ඉතින් කරලා බලන්නයි තියෙන්නේ. දැන් ඔබට එහෙම හිතාගෙන මිනිස්සෙක් වෙන්න පුළුවන් නම් මම පොඩි ප්‍රශ්නයක් අහන්නද? දැන් ඔබ ඇත්තටම දැන් කොහේ හරි ගෙදරකනේ උපදින්නේ නැත්තේ කාගේ හරි. ඔය ලංකාවේ කොහේ හරි ගමක හරි කොහේ හරි දැනක උපදින්නේ නැතිනේ. දැන් ඔබට එහෙම උප්පත්ති හදා ගන්න පුළුවන් නම් ඔබම කියන්න ඔය ගෙදරම ඔබ උපදිනවද කියලා ඇත්තටම. දැන් බකින්හැම් මාලිගාව වගේ ඉපදුනන හොඳ නැද්ද? ඔය ගෙදරම ඉපදුනේ. ඉතින් ඔබ උප්පත්ති හදා ගන්න පුළුවන් නම් ඉතින් එහෙ හදා ගන්න එපා. ඇයි ඔය හද්ද පිටිසර ගම්මානක ඉපදුනේ ඔය අම්මා කෙනෙක්ගේ කුසේ? ඇයි ඔච්චර දුප්පත් වෙලා ඉපදලා අමාරුවෙන් පෝසත් උනේ? ඉතින් හරි දැන් උප්පත්ද ගන්න එපා. ඉතින් රටේ ජනාධිපතිගේ පුතා වෙලා උපදින්න එපා. එහෙනම් පුළුවන් නම්. එහෙම උපදින්න බෑ. ඒකයි කියන්න බැංගුතුනි අම්මා කුසට කලින් කොහේ හිටියද කියලා මොනවාක්වත් දන්නේ නැහැ. එහෙම උප්පද්දව ගන්න බෑ බැංගුතුනි ඉපදෙනවා. ගති තියෙනවා නම් ගතියට අනුව උපදිනවා. එහෙම කරන්න බෑ කාටවත්. හිතාගෙන ඉන්න පුළුවන් ඇති වීරත්වයෙන්. තරුණ මදයෙන් මත් වුණාට පස්සේ මහ වීරත්වයක් එහෙම එනවනේ. අපි මාරයටත් බය නැහැ බලව කියලා එහෙම කියන්නේ. එහෙම කියන්න පුළුවන්. කියන්න ඉතින් පුළුවන් මේතුනේ ඕන දෙයක්. කටක් තියෙනවා ඉතින් වචන තියෙනවා ඉතින් කියන්න පුළුවන් ඉතින් හිතන්නත් පුළුවන් කමක් නැහැ හිතුවට. නමුත් ඉතින් තථාගතයන් වහන්සේ නම් දේශනා කළා තියෙන මේතුනේ හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු තියෙනවා නම් ඵලයේ සැකසීලා එනවා ඒක ලෝකේ ඉන්න කිසි කෙනෙකුට නවත්තන්න බෑ. බුදු කෙනෙකුටවත් නවත්තන්න බෑ. උන්වහන්සේ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වුණේ පිටුදී සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ හේතු තිබිච්ච නිසා මිසක් උන්වහන්සේ හිතුණා එකපාරටම බුදු වෙන්න කියලා එහෙම බුදු වෙන්න බෑ. හේතු තිබිච්ච නිසායි බුද්ධ රාජ්‍යයට පත් වුනේ. හේතු තිබිච්ච නිසායි සිද්ධාර්ථ කුමාරයා වෙල ඉපදුනේ රාජමාලිගාවක. හේතු නැත්තම් එහෙම උපදින්නේ නැහැ. ඒකයි කියන්නේ පිටුතුනේ ඔබ ගාව බලු ගති හැදෙනවා නම් තිරිසන් ගති මැවෙනවා නම් හැදෙනවා නම් පිටුතුනේ ඉතින් ඒ ගති ඔබ ගාව තියෙනවා. ඉතින් ගති තියෙනවා නම් පිටුතුනේ ඒ ගතියක නොයිපදේවා ඒ ගතියක නොයිපදේවා අනේ සුගතිම ලැබේවා දෙවි කෙනෙක්ම වේවා බ්‍රහ්මයෙක්ම වේවා මම මිනිස්සෙක්ම වේවා කියලා වෙලා ඉතින් ඕවා පූජා සත්කාර කර කර හිටියට වැඩක් නැහැ පිටුතුනේ හේතු තියෙනවා නම් උපදින නේද සච්චම් බණේන කුජ්ජෙය ජජ්ජා පස්පිම්පි යාචිදෝ ඒතෙහි තිනි තානේහි ගච්ඡා දේවාන සම්තිකේ. ඉතින් ඇත්ත කතා කරනවාද කියලා ඔබ තමයි දන්නේ.
මොකද තථාගතයන් වහන්සේ නම් දේශනා කළා තියෙනවා පිටුතුනි සුගතියකට යනවා නම් මේ විදිහට වෙන්න ඕන කියලා. ඉතින් ඇත්ත කතා කරනවද බොරු කතා කරනවද කියලා ඔබනේ දන්නේ. සත්‍යම් බණේන කුච්චෙය. ඔබ වෙස්මුණු දාගෙන නෙමෙයිද දාගෙන දින්නේ කියලා ඔබනේ දන්නේ. ඉතින් ඔබ වෙස්මුණු දාන්නම් ඉන්නේ පිටුතුනි ඔබ මිනිස්සුන්ට ඇත්ත නෙමෙයි ඔය කතා කරන්නේ බොරු කතා කරන්නේ. හිතේ එකක් තියාගෙන ඉවර වෙලා බොරු මූණක් දාගෙන ඉවරලා අනිත් මිනිස්සයා රවට්ටන්න. එක එක ඒවා මේ මිනිස්සු එක්ක කතා බහ කරනවා නම් මේ මිනිස්සුම රවට්ටනවා නම් ඉතින් ඔබ ඇත්ත කතා කරනවා නෙමෙයි මිනිස්සුන්ට මේ කතා කරනවා කියලා කියන්නේ වචන වලින් විතරක් නෙමෙයි කතා කරන්නේ. කතා කරන්නේ කොච්චර තියනවද? ඇස් වලින් කතා කරනවා, මූණෙන් කතා කරනවා, ඉරියව් වලින් කතා කරනවා. එක එක දේවල් වලින් කතා කරනවානේ. ඒක කතා කරනකොට ඔබ දන්නවා ඇත්තටම මේ කතා කරන්නේ නැත්තම් වෙස් මූණක් දාන්න මේ කතා කරන්නේ කියලා. මේ සත්‍යම් බණේන කුච්චෙය. ඉතින් ඔබ තමයි දන්නේ සත්‍යම කතා කරන කෙනෙක්ද කියලා. එහෙම නැත්තම් ඉතින් ඔබම දන්නවා ඔබ බොරුද කතා කරන්නේ කියලා. ඔබ බොරුවට ඔය මූණක් දාගෙන බොරුවට මිනිස්සුන්ව ගොනාට අඳනවාද කියලා ඔබ තමයි දන්නේ. පිටුතුනේ හොඳට මතක තියාගන්න මිනිස්සුන්ව ගොනාට අඳනවා කියන එකෙන් වෙන්නේ අන්තිමට ඔබ ගොනෙකුට ඇඳිලා බරාදිනක විතරයි මැරිලා ගිහිල්ලා. අනේ මිනිස්සු ගොනාට අඳින එක වෙන මොකුත් වෙන්නේ නැහැ. ඔබම තමයි අඳින්නේ ගොනාට. අනේ මිනිස්සුන් ඉන්නකම් ගොනාට අඳන්න පුළුවන්. එතන මැරුණාට පස්සේ මොකද වෙන්නේ? ඔබට ඇත්තටම ගොනෙකුට ඇඳිලා කරත් අදින්න පුළුවන් අර ගෙවපු අර මිනිස්සුන්ට වෙච්ච ණය ටික ගෙවන්න. මේකද මේ කර්ම ප්‍රවාහය සැකසීලා තියෙන විදිහක් තියෙනවා. මේකද ඒක බොරු කරන්න බෑ මේ ලෝකේ කාටවත්. ඉතින් ඔබ ඇත්තම කතා කරනවද කියලා ඔබ තමයි දන්නේ. පුළුවන් තරම් ගොඩ ගහ ගන්නවද කියලා ඔබ තමයි දන්නේ. නැත්නම් දන් දෙන ගතියක් හිතේ තියෙනවද කියලා ඒකත් ඔබ තමයි දන්නේ. ඉතින් එහෙම ගති තියෙනවා නම් ඇත්තම කතා කරන කෙනෙක් නම් වෙස්මුණු දාගෙන නැත්තම් මාත්‍රයක්වත්. ඉතින් බලු ගතියත් එහෙම උපදින්නේ නැත්තම් කොටි ගති ඔවත් උපදින්නේ නැත්තම් ඉතින් මේකට ඔබට හේතු තියෙන ඔබ සම්පූර්ණයෙන් මේ දෙවි කෙනෙක් වගේ කටයුතු කරන කෙනෙක් නෑ. ඒ කියන්නේ බලන්න ඔබට කවුරු හරි ගමේ මිනිස්සෙක් කියලා තියනවාද කියලා අනේ ඔයා නම් දෙවි කෙනෙක් නේ කියලා. කවුරුත් කියලාම නැද්ද ඔබට තාම? ඔයා නම් දෙවි කෙනෙක් වගේ. ඒ මිනිස්සු ඔබට කියලා නැද්ද? ඉතින් එහෙම කියලා නැත්තම් මේතුනේ ඔබට ඔබ ගාව බොහෝ දුරට දේව ගති නෑ. ඔබට මිනිස්සු කියලා නැද්ද හරිම උතුම් මිනිස්සෙක් කියලා? ඔබ තමයි දන්නේ කියනවද කියලා තියනවද නැද්ද කියලා. එහෙම කියලා තියනවා නම් මේතුනේ ඔබට යම් ප්‍රමාණයකට මනුස්ස හෝ දේව හෝ ගතියක ගති තියෙන නිසා එහෙම උප්පත්තිය ලබන්න හේතු තියෙනවා. එහෙම නැත්තම් නෑ. අධික ලෙස ක්‍රෝධයටපත් වෙනවා නම් අධික ලෙස කෝපයටපත් වෙනවා නම් අනිත් මිනිස්සුන්ව තලා පෙල්ල දාන්න මහ උල් ආයුධ වලින් පහර ගහන ගති තියෙනවා නම් ඉතින් කොහොමද පින්වතුනි ඉතින් ඔය තියෙන තිරිසන් ගතිනේ. ඉතින් කොහොමද ඒව අයින් වෙන්නේ? දැන් ඔබ බලන්න ඕන පින්වතුනි. ඔබ නියමිට මොලවනවාද කියලා අනිත් මිනිස්සුන් ගහන්න. මිට මොලවලි වෙලා අර අස්ති ටික පොඩ්ඩක් උඩට මතුවෙන විදිහට සකසලා ගන්නවාද කියලා බලන්න ඕන අතපය. අනිත් මිනිස්සුන් ගහන්න බනින්නේ. අත මිටි මොලවල නියපොතු වලින් හූරන ගති අත මිටි මොළවල එවෙන් අනින ගති ඇඟේ තියෙන උල් තැන් වලින් අනිත් මිනිසුන් අනින ගති තියනවාද කියලා ඔබ බලන්න ඕන. ඉතින් ওই ගති තියෙනවා නම් පිටුතුනේ මැරිලා ගිහිල්ලා ওই නියපොතු ටික තා පොඩ්ඩක් දික් වෙලා වක් වෙලා උපදිනවා. එහෙම ගති තියෙනවා නම් ඔය අනින තැන් වල තියෙන අස්ති ටික එළියට ඇවිල්ලා උපදිනවා. බලන්න හරකෙක්ගේ දිහා අස්ති එළියට ඇවිල්ලා තියෙන අන් දෙකක් වගේ ඉස්සරහෙන් දැන් එළියට ඇහිලා නැහැ හංකඩේක වැහිලා නේ තියෙන්නේ ඔබගේ. නමුත් හංකඩේ වැහිලා තිබුණාට ඒ අස්ති අර සියුම්ම හංකඩේ තියෙන තැන් වලින් මතුකොල අනිත් පැයට අනිනවද කියලා බලන්න ඕනේ ඉන්න ගම. ඒ ඔබ හැමතිස්සෙම අර කියන්නේ රණ්ඩුවට බර මිනිහෙක් නා. ඉතින් රණ්ඩු කරන්නේ මේ කොහොමද රණ්ඩු කරන්නේ? රණ්ඩු කරන්නේ අස්ති වලින් අනිනවනේ ගිහිල්ලා. දමල අනිනවා තියෙන අස්ති වලින්. අත මිටි මෙලුවට පස්සේ බලන්න මොකද්ද වෙන්නේ කියලා. අස්ති කැලේ ටික අර ඇට ටික මතුවෙලා එන උඩට අං වගේ මතුවෙලා ඉන්නවා එනවා උඩට ඒ මතුවෙලා එන අං වලින් මොකද කරන්නේ අනිනවා ඉතින් මැරලා ගිහිල්ලා පින්තුනේ අං එක්ක උපදිනවා ඊට පස්සේ ඔය හංකඩේ වෙහිලා තියෙන ටික එළියට එනවා ඊට පස්සේ තිරිසන් වෙලා උපදිනවා ඉතින් ওই ගති ඔබ ගාව තියෙනවද කියලා බලන්න ඕන ඉතින් ওই ගති පින්තුනේ ඔබ ගාව තියෙනවා නම් ඔබ කොහොමද හිතන් ඉන්නේ මේ ගති තිබුණාට මට නම් එහෙම වෙන්නේ නැහැ කියලා ඉතින් හිතාගෙන හිටියට කමක් නැහැ පිටුනේ එහෙම වෙන්නේ නැහැ බලන්න ඕන ඔය වගේ ගති ඔබ ගාව තියෙනවද කියලා
මිනිස්සු ඔබට කුකුලා කියනවාද කියලා බලන්න. ඒ කියන්නේ ඒ ඔබ තමයි දන්නේ. මිනිස්සු ඔබට කොටියා කියනවාද කියලා බලන්න. මිනිස්සු නිකම්ම කියන්නේ නැහැනේ කොටියෙක් කියලා. අපෝ ඒ මනුස්සයා කොටියෙක් වගේ. ළඟට එහෙම යන්න එපා. ඇඟට කඩාපයින් ඔක වලහ වගේ මිනිහා. ඔබටත් එහෙම කියනවද කියලා බලන්නකෝ. හාපෝ ඔය මනුස්සයා ගාන යන්න එපා යක්ෂණියක්. එහෙම කියනවද කියලා බලන්න ඉතින් ඔබට. එතකොට ඔබට බලා ගන්න පුළුවන් ඊළඟ අත්බේ මොන වගේ රූපයකින්ද ඔබ උපදින්නේ කියලා. ඔබ යක්ෂාවේශ වෙලා වෙච්ච වෙලාව කාට හරි කියන ෆොටෝ එකක් ගන්න කියලා. කාට හරි ෆොටෝ එකක් ගන්න කියලා ආන්ගේ ෆොටෝ එක දිහා ඔබ බලන්නකෝ. එතකොට ඔබට දැක ගන්න පුළුවන් ඊළඟ අත්බේ මොන වගේ එකක් සැකසීද කියලා හරියට. අපෝ ඔය ගෑණි ගාන යන්න බෑ යකින්නියක් වගේ. ඉතින් ඔබට අනිත් අය කියනවාද කියලා බලන්නකෝ. ඉතින් අනිත් අය කියනවනේ යකින්නියක් වගේ වෙච්ච වෙලාවට ෆොටෝ එකක් ගහගන්න කියන්නේ. ගහලා දෙන්න කියන්නේ. ආන් එක බිත්තිය ගහලා එල්ල ගත්තා නා. ඊළඟ අත්බැවේ ගැන දැම්ම තීරණය කළා. ඉතින් ඒක දිහා බලන් ඉන්න පුළුවන්. ඔතෙන් තමයි යන්නේ මලහම. නෑ නෑ කියලා හිතගෙන ඉඩක් නෑ මේකට. ඉතින් බලන්න මිනිස්සු ඔබට පෙරේතයා කියනවාද කියලා. ඔබට කියනවා කෑමක් එහෙම කන්න ගියාට පස්සේ හපෝ පුදුම පෙරේතකමන තියෙන්නේ. මහා පෙරේතියෙක් නෙමෙයි. කියලා මිනිස්සු කියනවාද කියලා බලන්නකෝ ඔබනේ දන්නේ. මහා පුදුම පෙරේතකමන තියෙන්නේ මේ මනුස්සයර මේ ඉඩම් කඩම් වලට. මේ ගෙවල් දොරවල් වල මහා පුදුම පෙරේතකමක් නේ තියෙන්නේ. නෑ නෑ මම පෙරේත නෑ මම පෙරේත නෑ මෙහෙමයි. ඒකයි කියන්නේ මේකනේ ආයෙත් වෙස් මූණු දාලා වැඩක් නෑ. වෙස් මූණක් දාගෙන ඉවරලා නෑ නෑ මං එහෙම නෑ කියලා කිව්වට වැඩක් නෑ. අනිත් මිනිස්සුන්ට දැනෙනවා ඒක. පුදුම පෙරේතකමන්නේ තියෙන්නේ. කියලා ඔබට මිනිස්සු කියනවාද කියලා බලන්නකෝ. මේ පුදුම පෙරේතකමක් තියෙනවා කියලා අනිත් මිනිස්සු කියන්නේ පිටුතුනේ ඔබ ගාව පෙරේත ගති මතුවෙන නිසා. මේ ලෝකයට පුදුම විදිහට බැඳිලා තියෙන්නේ. ඇලිලා ගැලිලා තියෙන්නේ ලෝකේ අල්ලගෙන බදාගෙන ඉන්නේ. අතහරින්න කිසි උමන ආසාවක් නැහැ. ආයි නෑ අනිත් එකෙකුටවත් නොවේවා මටම වේවා. අනිත් තුන් එකෙකුටවත් නොලැබේවා මටම ලැබේවා ඔක්කොම. අනිත් උන්ට ලැබෙනවා. අනේ මට මුකුත් හම්බ වෙන්නේ නැහැ. ඔහොම කියලා වෙලා පිඟුතුනේ ඔක්කොම ටික එකතු කර ගැප් කර ගන්න ගතියද බලන්නකො තියෙන්නේ. ආන් එහෙම තියෙනවා නම් පිඟුතුනේ ඔබට මිනිස්සු කියනවා ඇති පෙරේතෙක් හෝ පෙරේති කියලා කියනවා ඇති. නිකන් කියන්නේ නැහැ දැන් බුදුහාමුදුරන්ට පෙරේතයා කියනවා කවුරු හරි. දැක අහලා තියෙනවද එහෙම කියන්නේ? කාශ්‍යප මහ රහතන් වහන්සේගේ රූපයක් දැකලා කියනවාද හපෝ පෙරේතෙක් කියලා? සාරිපුත්තයන් වහන්සේගේ රූපයක් දැකලා කියනවාද පෙරේතෙක් කියලා? ඉතින් සාරිපුත්තයන් වහන්සේගේ රූප ස්වභාවය මනුස්ස රූප ස්වභාවයක් නේ. ඔබගේ රූප ස්වභාවයත් මනුස්ස රූප ස්වභාවයක් නේ. මොකද දැන් සාරිපුත්තයන් වහන්සේ කියලා පෙරේතයේ රූපයක් ඇඳලා ඒක දිහා දැකලා නෙමෙයිනේ කියන්නේ. මනුස්ස රූපයක් දැකලා මිනිසෙක්ගේ ඇහුවොත් මේ පෙරේතයේද කියලා හපෝ නෑ මේ මහා ශ්‍රේෂ්ඨ උතුමෙක් කියලා කියනවා නේ. මනුස්ස රූපයක් දැකලාමයි කියන්නේ. දැන් ඔබගේ දිහා දැකලා ඔබගේ මේ රූපේ පෙරේතෙක් වෙලා දැකලා නෙමෙයි නෝ මිනිස්සු ඔබට පෙරේතයා පෙරේති කියලා කියන්නේ. ඔබගේ ගති දැකලා කියන්නේ. ඔබගේ ක්‍රමවේදය දැකලා කියන්නේ පෙරේතයා හෝ පෙරේති කියලා. සාරිපුත්තයන් වහන්සේගේ ක්‍රමවේදය දැකලා කියන්නේ පෙරේතෙක් කියන්නේ නැත්තේ මිනිස්සු. කවුරු කියන්නේ නැහැ පෙරේතෙක් කියලා උන්වහන්සේට. ඉතින් ඔබ ඒකයි මම කියන්නේ මේකදී. ඔබ ගැන හිතලා බලන්න. මේ කියනවා මේ අපි කියන නිසා පිළිගන්න අවශ්‍ය නැහැ කිසි දෙයක්. ඔබගේ මාර්ගය ඔබමයි සලස ගන්න ඕනේ. අපිට කරන්න දෙයක් නැහැ ඒකට. නේද? තුම් මේ කිච්චං ආකප්පෝ අක්කාතාරෝ තථාගතः. තථාගතයන් වහන්සේට උන්වහන්සේගේ ශ්‍රාවකයන් කරන්න දෙයක් නැහැ. ඔබගේ වැඩේ ඔබ තමයි කරගන්න ඕනේ. ඔබ ගැන ඔබමයි විමර්ශනය කරගන්න ඕනේ. ඔබ ගැන ඔබ විමර්ශනය කරගන්නවා නම් පින්වතුනි මේකේ ආය අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඔබටම තේරුම් ගන්න පුළුවන් කොහෙද ප්‍රශ්න තියෙන්නේ කියලා. දැන් අපි මේ ටිකේම දේශනාවල්දී ඔබට මතු කරලා දුන්නානේ පින්වතුනි. මේ මනුස්ස ජීවිතේ මහා පුදුම දුර්ලභ මනුස්ස ජීවිතයක්. මේ අති දුර්ලභ අවස්ථාවක් ලැබිලා තියෙන්නේ මේ මිනිස්සුන්ට මේ එකක්වත් පේන්නේ නැහැ. අනේ මිනිස්සු කියන දේවල් කර ඔහේ ජීවිතේ ගත කරලා දානවා මහා අපරාධයක් මේ කරගන්නේ කියලා. ඉතින් ඒවා කියද්දි ඔබට දැන් තේරෙන්නේ නැති අනේ හාමුදුරනේ දැන් අපි කොහොමද දැන් ආයේ මේකෙන් ගැලවෙන්නේ කියලා දැන්. මේක ගැලවෙන්න පුළුවන් පින්වතුනි. අපි මේ දුගතියකට වැටෙන එක නවත්තගන්නේ කොහොමද? මොකද මේ සා දුර්ලභ මනුස්ස ජීවිතයකින් චුත වෙලා ගියොත් එහෙම
ආයිස් මනුස්ස ජීවිතය ලබන් තියෙන හේතු බොහොම දුර්ලභයි. අපි කතා කළා. ඇයි ඒ? දුර්ලභ වෙලා තියෙන්නේ. ඇයි පින්වතුනි කොයි මිනිස්සයාගේද කියන්න කොයි ගති නැත්තේ? ඉතින් ඔබයි ගම ආරම්භ බලන්නකෝ. ඔබේ ගමේ එකින් එක්කෙනා මිනිස්සුන්ව මතක් කරලා බලන්න. ඔබ ඔය කියපු නම් වලින් ඔය හැම මිනිස්සයාට මොකක් හරි එකකින් කියන්නේ නැද්ද මොනවා හරි? ඉතින් ඒ කියන්නේ හැම මිනිස්සයාගම ওই ගති තියෙනවනේ. හොස්සලඟින් මැස්ස යන්න බැරි. ගති නැති මිනිස්සෙක් කොහෙද ගමේ ඉන්නේ? හොයලා දෙන්න බලන්න. කොහෙද ඉන්නේ කියලා. මෙහෙමයි ඉතින්. අර ගිහිල්ලි වෙලා අනේ පුතේ දරුවෝ පැටියෝ කී කතා කරන ඉතින් කාගේවත් හොස්සලඟින් මැස්ස යන්නේ නැහැ. එහෙම ක්‍රෝධයටපත් වෙන්නේ නැහැ කවුරු. ක්‍රෝධයටපත් වෙනවද කියලා බලා ගන්න පුළුවන් පෙවිරේ තමන්ගේ කියලා හිතන් ඉන්න දෙයකට හානි වෙද්දි. අන්න එතකොට දැනගන්න පුළුවන් මිනිස්සයාගේ සයිස් එක කොහොමද කියලා. අන්න එතකොට තමයි පිටුදින ආයුධ ගන්න අතට. අන්න එතකොට තමයි පිටුදින උල් ආයුධ වලින් අනින්න පටන් ගන්නෙ. අන්න එතකොට තමයි අත මිටි මොලෝගෙන එන්නේ. අන්න එතකොට තමයි ඇඟට කඩාපනින්නේ. එතකොට තමයි පුප්පන්නේ ඔරවන්නේ. ඔය ඔක්කොම එතකොට තමයි කරන්නේ. නිකන් ඉන්නකොට එහෙම නෑ. ඉතින් ඇඟට කඩාපාත් වෙන ගතිය, ඇඟට කඩාපනින ගතිය නැති කෙනෙක් හොයලා දෙන්න ඔබගේ ගමේ. ඔබගේ නගරේ, ඔබගේ රටේ හොයලා දෙන්න එක්කෙනෙක්. එක්කෙනෙක්වත් හොයාගන්න නැතුව ඇති. ඉතින් ඇඟට කඩාපයින්නේ තිරසන්න උනේ පිංගත. පැන දෂ්ට කරන්නේ සත්තුනේ. දැන් ඔය මිනිස්සුන්ට කියලා නැද්ද? හාපු ඔය මිනිස්සයන පොළඟ වගේ ඈ. ඔබටත් කියලා තියෙනවද දන්නේ නැහැ. ඔය මිනිස්සයන පොළඟ වගේ වචන නම් වරද්ද ගන්න එපා. ආයි නෑ මුළු ජීවිත කාලෙම ඔයාගේ පස්සෙන් ඇහිලා අත්හරින්නේ නැහැ. දිගටම පලි ගන්න ඔය මිනිස්සය ඈ. ඔබ මිනිස්සුන් ඕතර කියලා තියෙනව නේද? ඉතින් ඔබටත් කියලා තියෙනවද දන්නේ නැහැ. ඉතින් පැන දෂ්ට කරන ගතිය තියෙන සත්තුන්ටනේ. ඉතින් එහෙම ගති නැද්ද ගමේ මිනිස්සුන්ට, නගරේ මිනිස්සුන්ට? ඔබම හිතලා බලන්නකෝ. ඔහොම ගතියක් නැති මිනිස්සෙක් හොයලා දෙන්නකෝ. හැමෝටම තියෙනවා. ওই ගති වලින් මොන හරි තියෙනවා. ඉතින් ওই ගති තියෙන මිනිස්සු තමයි මැරෙන්නේ. ඉතින් අහන්නත් දෙයක්ද ආයේ සුගතියක උපදින්නේ නැහැ කියන එක. මොකද ওই ගතිත් එක්ක ඉන්නේ. ඒ ගති පුරෝගෙන ඉන්නේ ජීවිතේ. ඉතින් ගති පුරෝගෙන පින්වතුනි පන්සල්ල ගිහිල්ල ඉවර වෙලා බෝධිමලු වටේ කැරකි අනේ මට නම් සුගතියම ලැබේවා මට නම් සුගතියම ලැබේවා කියලා ඉවරලා එතනත් කතා කර ඉන්නේ අනිත් අයගේ කුණු. බෝධිමලු වටේත් වාඩි වෙලා කතා කරන්නේ පින්වතුනි අනිත් අයගේ කුණු. අනිත් අයගේ කුණු අවුස් තව කෙනෙකුට ඒ කුණු ටික දෙනවා. බලන්න කොයිතරම් බරපතල වැඩක්ද ඔය කරන්නේ කියලා. තව කෙනෙක් වහලා යටපත් කරලා හංගල තියාගන්න කුණු ටික. තව කෙනෙක්ගේ මිනිස්සයා අතිශය පුද්ගලිකව. දැන් නිකන් මෙහෙම හිතලා බලන්න. ගමේ කවුරු හරි දරුවෙක්. ඉතින් කොහේ හරි ගමනක් යද්දී ඉතින් පිරිසක් කවුරු හරි කෙනෙක් ඒ දරුවව දූෂණය කරනවා කියලා කියමු. දැන් ඔය සිද්ධිය කියලා කියන්නේ පින්වතුනි මේ දෙමාපියෝ යට ගහන දෙයක් නේ. කුණු ගොඩක් නේ ජීවිතේට එකතුනේ. ඉතින් ඒ නිසා ෆැමිලි එකේ කට්ටිය මොකද කරන්නේ? ඒක යට ගහලා තියාගෙන ඉන්න. මොකද කුණු නිසා ඒවා. ගඳ ගහන්නේ කතාවක් නේ. ඉතින් ඒක යට ගහලා තියා ගන්නවා. ඉතින් මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නේ? මොකද මිනිස්සු ගාව තියෙන නර ගතිය. අර යට ගහලා තියෙනවල අවුස්සල අරගෙන ඉවරලා ඒවා උලා කන ගතිය තියෙනවනේ. ඒ නිසා ඉතින් මොකද කරන්නේ? නිකන් ඉන්න බෑ. මේ අර කෙල්ලකෝ මේ දවස් ගානකින් දැක්කේ නැහැ මොකද උනේ? ඉතින් කොහොම හරි කරලා ඉවරලා පින්වතුනි හොයා ගන්නවා මේ මොකද්ද උන සිද්ධිය කියලා. අර යට ගහපු දේ කොහොම හරි කරලා හොයා ගන්නවා. ඉතින් යට ගහපු දේ හොයාගෙන ඉවරලා මොකද කරන්නේ? හැම තැනම ගිහිල්ලා ඒක වමාරනවා. අතන ගිහිල්ලා වමාරනවා. මෙතන ගිහිල්ලා වමාරනවා. තව තැනකට ගිහිල්ලා වමාරනවා. පන්සලටත් ගිහිල්ලා ඒ ටික වමාරනවා. අරම උනානේ මෙහෙම උනානේ ඇස් ගෙඩි ලොකු කර කතා කරන්නේ. ඔයා දන්නේ නැනේ මෙහෙම උනානේ මෙන්න මෙහෙම උනානේ හරි. එයා මේ ගිහිල්ලානේ. වෙන මිනිහෙක් එක්ක ගිහිල්ලානේ වෙන පිරිමියෙක් එක්ක ගිහිල්ලානේ. වෙන ගෑණියෙක් එක්ක ගිහිල්ලානේ. ඔයා දන්නවද? මේ සමාජයේ යටගාල් හංගන්න ඕන දේවල් ඉතින් මතු කර තැන් වල ගිහිල්ලි වල වමාරනවා. පන්සල් ගිහිල්ලත් ඒක තමයි කරන්නේ. ඉතින් පිටුදිරි කුණු උලා කන ගතිය තියෙන මිනිස්සු
බෝධි මළුව වටේ ඇවිද හිත හිතා ඉන්නවා අනේ සුගතියක්ම ලැබේවා කියා ඉතින් ඉන්නවා පිටුනේ. නමුත් මුළු ජීවිතේ පුරෝලා තියෙන්නේ දුගති ගති. කුණු උලා ගන්න කබරේ යන්නේ. කුණු ගොඩවල් අවුස් කන්නේ කවුද? ඔබ දන්නවනේ කවුද කන්නේ කියලා. ඉතින් කුණු ගොඩවල් අවුස් කන එවුන් වෙලා උපදිනවා ඊට පස්සේ. ගති ඒකනේ. ගති ඒක නම් පිටුනේ ගතියට අනුකූල උප්පත්ති සැකසෙන එක කොහොමද නවත්තන්නේ? හිත හේතුව තියෙනවා නම් ඵලෙ උදා වෙනවා. ඔබ අහලා තියෙනවද සාරිපුත්තයන් වහන්සේ ඒ වගේ දේවල් කරනවා කියලා? මුගලන් මහරහතන් වහන්සේලා ඒව කරනවා කියලා ඔබ අහලා තියෙනවද? අනිත් මිනිස්සුන්ගේ යට ගහලා තියෙන දේවල් මතු කර පින්ඩපාති වඩන ගම තැන් වල ගෙවල් වලට බෙද යන දුන්වහන්සේලා. ඒ උන්වහන්සේලා ගාව ඒ ගති නැහැ. ඒ ගති නැති නිසා පිටුත් ඉතින් ඒ උත්තමයන් වහන්සේලාගේ නිවන සාක්ෂාත් වෙලා ඉවරයි. කොහොමවත් ප්‍රශ්න ඉවරයි. ඉතින් බලන්න. ඔබට ඔය කියන දේවල් මිනිස්සු ආමන්ත්‍රණය කරනවාද කියලා ඔබ තමයි දන්නේ. වෙස් මූණක් දාගෙන මේ ලෝකෙට මුවා වෙලා අනේ මිනිස්සුන්ව රවට්ටන වැඩපිළිවෙලක නියැලලා ඉන්නවද කියලා ඔබ තමයි දන්නේ. නේද? හොරමර වංචා කරන වැඩ කරනවද කියලා ඔබ තමයි දන්නේ. අනේ මිනිස්සුන් බොරු පොරොන්දු දීලා ලිස්සලා ගිහිල්ලා හැංගිලා ඉන්නවද කියලා ඔබ තමයි දන්නේ. හිමීට ලිස්ස ගිහිල්ලා ඉල්ල හොරෙන් කොහෙට හරි වෙලා හැංගි වෙලා අනේ මිනිස්සුන්ව වංචා කර ඉන්නවා නම් ඉතින් ඒව කරාට පස්සේ පින්වතුනි ලිස්ස යන හැංගි ඉන්න සත්තු වෙලා උපදින. ඒක කොහොමද නවත්තන්නේ? මම මේ කියලා කියන්නේ පින්වතුනි එතනින් මේ අඩුම දුගතියකට වැටෙන තියෙන අවස්ථා. ඒවෙන් නවතිනවන හොඳ එතනින් පහලට යනවා. මොකද පින්වතුනි මේ මනුස්ස ලෝකේ කියලා කියන්නේ සතර අපායේ ගැට්ට. බ්‍රහ්ම ලෝකෙන් පල්ලෙහාට වැටිලා තාවතින්සිය වෙන්න තව පල්ලෙහාට වැටිලා චාතුර්මහරජිකනුත් පල්ලෙහාට වැටිලා දැන් ඉන්නේ මනුස්ස ලෝකේ ඔබ අපි හැමෝම. මනුස්ස ලෝකෙන් යට තියෙන පින්වතුනි වැටෙන නිරේ විතරයි. මේ මනුස්ස ලෝකේ ගැට්ටේ ඉන්නේ. ඉතින් ගැට්ටේ ඉන්න මිනිස්සු ওই ගති පුරෝගෙන ඉන්නේ. ඉතින් ඔය ගති පුරෝගෙන ඉන්න මිනිස්සු ඕ ගති වලින් පින්වතුනි කෙලිම යටට වැටෙනවා. කොහොමද නවත්තන්නේ? ඔය ගති තියාගෙන පින්වතුනි මේ තථාගතයන් වහන්සේලා කියන මහා පරම ගම්බීර දහම් අර්ථ තේරෙන්නේ නැහැ. ඉතින් මිනිස්සුන්ට කොච්චර කිව්වත් ඉතින් ඒවා එහෙම පිළිගන්නේ. ඒ ඉතින් මොනව කරන්නද පින්වතුනි පින නැහැ. ඔය කියන ගති වැහි වැහැලා ජීවිතවල. ඔය කියන ගති පුරෝගෙන ඉන්නේ. කොහේ හරි ගිහිල්ලා කතා කරන මිනිස්සෙක් දිහා දැක්කොත් ඒ මිනිස්සයාගේ අඩුවක්මනේ කතා කරන්නේ. ඒ මිනිස්සයාගේ කුණු ටිකක්මනේ කතා කරන්න ආස. ඉතින් ওই ගති පුරෝගෙන ඉන්නේ. නේද? වල්කම අත් කරගෙන ඉන්නේ. ඒ කියන්නේ මේ සත්තු කරන දේවල් අත් කරගෙන ඉන්නේ. එහෙම තියෙන තාක්කල් පින්වතුනි කැලෑවල් වල තමයි ඊට පස්සේ උපදින්නේ. ඒකයි පින්වතුනි තිරසන් ওই තරම් වැඩි මිනිස්සු අඩු. අපි ඔබට පසුගිය සතියේද ගොඩ දේශනාවේ කතා කරේ මතකද? බිලියන 8.5ක් කියලා කියන්නේ හිතා ගන්න බැරි පුංචි ප්‍රමාණයක් කියලා. අපි ඒක සාධක දිදී ඔප්පු කරලා පෙන්වන්නේ. ඉතින් ওই බිලියන 8.5ක් පින්වතුනි ඔබ හිතන්නේ ජීවිතේ තොරුණ කොහෙද එකතු වෙන්නේ? දැන් ඔබටම කියන්න පුළුවන්. ඔය බිලියන 8.5න් ඔබ ඒ බිලියන 8.5ත් එක්කම ගිහිල්ලා කතා කරන්නකෝ. කතා කරලා ওই ගති නැති මිනිස්සු ටික එකතු කරන් එන්නකෝ අපේ ආරාමෙට. ওই ගති නැති ආව එකතු කරන් එන්න. ඔබට ඕන නම් පිටුතුනේ අල්ප මාත්‍රියෝ කීප දෙනෙක්ට එකතු කර ගන්න පුළුවන් ඒ ওই බිලියන 8.5ෙම. හරි නේද අර කතාව ගැලපෙනව නේද? ওই ගතිත් එක්ක තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. හැබැයි මනුස්ස ශරීරේ ගති ඕව තමයි. ගති සුද්ධ කරගන්න නැතුව කොහොමද නිවන කරගන්නේ? දුගති ගති තියෙනවා නම් පින්වතුනි දුගති උරුමයි. සුගති ගති නම් තියෙන සුගති උරුමයි. සුගති ගති නම් ඔබ ගාව සම්පූර්ණයෙන් තියෙන උත්තරීතර මනුස්ස ගති නම් තියෙන්නේ. උතුම් මිනිස් ගුණධර්ම වලින් පෙරලා නම් තියෙන පින්වතුනි ඔබ ගාව තියෙන මේ මනුස්ස දේව ගති විතරයි නම් ඔබ කොහොමද නිරේක උපදින්නේ? ගතියට අනුවනේ පින්වතුනි සැකසීලා එන්නේ ඔක්කොම. ඔබ ගාව තියෙන මොන ගතිද කියලා ඔබ බලන්න. ඒකයි කියන්නේ. මේ S2 හැරිලා තියෙන එළිය බලන්නනේ. ඔය S2 හරන හයි වෙන්න ඕන ඔය අතර නෙමෙයි. ඔය S2 හයි වෙන්න ඕනේ අනිත් පැත්තට. තමන්ගේ දිහා බලන්න S2 හයි වෙන්නේ.
නමුත් ඇස් හයි වෙලා තියෙන එළිය බලන්න. කන් දෙකක් තියෙන එළිය අහන්න. හරිනම් ওই කන් දෙකයි ඇස් දෙකයි ඔක්කොම හයි වෙන්න ඕන අනිත් පැත්ත. ඕවා තියෙන්නේ තමන් ගැන හොයලා තමන්ගේ අඩුපාඩු ටික හදාගන්න මිසක් අනිත් උන්ට ඇඟිලි දික් කර කර ඉන්න නෙමෙයි. අනේ මිනිසුන් ඇඟිලි දික් කර කර ඉන්න නෙමෙයි පිඟුනේ තමන්ගේ තියෙන ගති ටික හොයලා ඒ ගති සුද්ධ කර ගන්නටයි ඕනේ. ඔය ගති ඔබ ගාව තියෙනවා නම් පිඟුතුනේ ඔය ගති වලින් මිදෙන්න. ඔය ගති තියාගෙන ඔබ ඔය හිතන් ඉන්නේ ඒව නම් ලැබෙන්නේ නැහැ අනාගතේ. ප්‍රශ්නයක් නැහැ ඉතින්. ගිනි ටික රත් වෙනකන් හැලියේ නටන්න පුළුවන්. නිදාසේ ජීවත් වෙන්න පිඟුතුනේ. අර කතාවක් තියෙන්නේ. If you tell the truth, you don't have remember anything කියලා. ඔබ ඇත්ත කියනවා නම් ඔබට මතක තියාගත්ත යුතු කිසිවක් නැහැ. නමුත් පිඟුතුනේ ඔබ ලෝකෙට වෙස්මුණක් දාගෙන බොරු නම් කියන්නේ බොරු නම් කරන්නේ ඔබට ලක්ෂෙකුත් දහසකුත් දේවල් ඇති මතක තියාගන්න. ඇයි? අතෙන්ට ගිහිල්ලා බොරුවක් කිව්ව දැන් ඒක මතක තියාගන්න බෑ මේක ආයෙ ඇහුවොත් එහෙම. අතෙන්ට ගිහිල්ලා වංචාවක් කරා ඒ වංචාව කරපු විදිහ දැන් මතක තියාගන්න එපා. දැන් ඉතින් මොකද නැත්නම් හවු වෙනවනේ ඔක්කොම. අර නෝන ගාවට ගිහිල්ලා එතන බොරු ටිකක් කිව්වා මේ නෝන ගාලා ගිහලා එතන වංචාව කළා ඒ මනුස්සයා රැවට්ටුවා. මේ නෝන ගාවට ගිහලා ඒ මනුස්සයා රැවට්ටුවා. අර මහත්තයා ගාවට ගිහලා එතන රැවට්ටුවා. අතෙන්ට ගිහලා එතන රැවට්ටුවා. මෙතෙන්ට ගිහලා මෙතන රැවට්ටුවා. හැමෝම රවට්ට වංචා වැඩ කර කර ඉන්න අතරතුරේදී පිටුදි ගොඩාක් දේවල් මතක තියාගන්න ඕනි. ඇයි? මතක තියාගත්තේ නැත්නම් මේ වංචාව හවු වෙනවා. හවු වුණොත් එහෙම දඬුවම් විඳින්න වෙනවා. අර බොරුව මතක තියාගත්තේ නැත්නම් ඒ බොරුව හවු වෙනවා. හවු වුණොත් එහෙම මොකද වෙන්නේ? දඬුවම් විඳින්න වෙනවා. ලැජ්ජාවටපත් වෙන්න වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඕවා කරන තාක් කල් පිටුදි ඔය ඔක්කොම මතක තියාගන්න. නමුත් if you tell the truth ඔබ ඇත්තම කියනවා නම් වෙස්මුණු ගලවලා නම් ඉන්නේ. You don't have remember anything. මුකුත් මතක තියාගන්න අවශ්‍ය නැහැ ආයි. ඔන්නෝකට තමයි නිදහස් මානසිකත්වය කියලා කියන්නේ. ඒක නිසා ඒකට නිදහස් මානසිකත්වය කියනවා මිසක් පිංගුතුනි. ලෝකෙට වෙස්මුණක් දාගෙන ඉවරලා පියර ටිකක් ගාගෙන ඉවරලා අභ්‍යන්තරයෙන් ගිනි ගන්නවා නම් අභ්‍යන්තරයේ පිංගුතුනි සම්පූර්ණයෙන්ම තියෙන ඔය කියන ගති පිරලා නම් බාහිරට කොහොම හිටියත් පිංගුතුනි එකක්වත් අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා පිංගුතුනි ඔබ ගැන හොඳට පරීක්ෂා කරන්න. මම අපි මේ ක්‍රමානුකූලව පිංගුතුනි ඔබ ඉස්සරහට අරගෙන යන්න උත්සාහ කරනවා. මේ ලෝකේ මොකද්ද? මේ ලෝකේ මොකද්ද කරන්න ඕනි? මේ මිනිස්සෙකුනේ මොකටද? කාවද අනුගමනය කරන්න ඕනි? මේ මනුස්ස ජීවිතේ සාර්ථකත්වය කියලා කියන ඇත්තට මොකද්ද? මොකද්ද මේ දිනුම කියලා කියන්නේ? කොහොමද එතෙන්ට යන්නේ? එතෙන්ට යන්න නම් මොනවද කරන්න ඕනි මුලින්ම? මේ ඔබට මූලිකවම කරන්න ඕන ටිකක් තමයි කිව්වේ. මේ කියන ගති ඔබ ගාව තියෙනවා නම් වහවහ පිංගුතුනි මේ ගති වලින් අත මිදෙන්න. ඇත්තම කතා කරන මිනිස්සෙක් වෙන්න. සත්‍යයෙන් සත්‍ය කතා කරන මිනිස්සෙක් වෙන්න. වෙස්මුණු ගලවන්න පුළුවන් වෙන්න ඕනේ. සම්පූර්ණයෙන් වෙස්මුණු වයින් කරලා එතකොට පිංගුතුනි එලිපිට නටන්න කියලා එකක් පස්සේ වෙන්නේ නැහැ. කොහොමත් ඔබ බොහොම විවෘතව තමයි ඉන්නේ. ඒක ඔබ තමයි දන්නේ. ඕන් ඔය විදිහට කටයුතු කරගෙන යන්න පිංගුතුනි එතකොට ඔබට මේ මහ ගොරබිරන් නිරෙන් අයින් වෙන්න පුළුවන්. මේ විශ්වාසයක් කරන්නවත් අදහන්නවත් නෙමෙයි මේ කියන්නේ පිංගුතුනි තථාගතයන් වහන්සේගේ ධහම ඒකයි මම මුලිනුත් කිව්වේ. මෝඩ පිරිසට මේ ධහම සප්‍රාය වෙන්නේ නැහැ. මේක තේරුම් ගන්න බෑ මේ කියන්නේ මොකද්ද කියලා. හේතු අයින් කරන්නයි තියෙන්නේ පිටුතුනේ මේ හේතු තියාගෙන ඒ හේතු නිසා එන ඵලය නොලැබේවා කියලා වැඳ පුද වන්දනා කර එහෙම හිටියා කියලා එහෙම මුකුත් වෙන්නේ නැහැ. ඒකයි හෙට උදේට පිටුතුනේ ඉර පායන්න හේතු තියෙනවා නම් ඔබ ඔළුවෙන් හිටගෙන කෑ ගහ කිව්වත් ඉර පායන්න එපා කියලා කෑ ගැහුවා කියලා පිටුතුනේ ඒව එහෙම නොවීන්නේ නැහැ. හෙට උදේට ඉර පායන්න හේතු නැත්තම් ඉර පායත්වා කියලා ඉවරලා ඔබ පැය 24ම කෑ ගැහුවත් පිංගුතුනි ඉර පායන්නේ නැහැ. ඒක හැටි. ඔබ ගා පිංගුතුනි මේ ගති තියෙනවා නම් ගති තිබ්බට මං ඒ දුගතියක නූපදීවා කියා හිටියට පිංගුතුනි එහෙම හිටියට වැඩක් නැහැ. මොකද හේතු තියෙනවා. ඉතින් ඔබ ගාවේ ගති නැත්තම් ඔබේ ගති සුද්ධ කරන්න තියෙන්නේ.
ඒ ගති ඔබ ගා උපදින්නේ නැත්තම් අන්න පිංගුතුනි හේතුවක් නැහැ එතෙන්ට වැටෙන්න. බලෙන්වත් කාටවත් දාන්නත් බෑ. ගති සුද්ධ කරගන්න ඕනේ පිංගුතුනි. මොකද ওই ගතිත් එක්ක මෙතනින් එහාට මේ ගමන යන්න බෑ කොහොමද? ඉතින් මේක අපි ගති ගැන තව ඉස්සරහට කතා කරන බොහෝ දේවල් තියෙනවා කතා කරන්න. ඔබට ක්‍රමානුකූලව තේරුම් ගන්න පුළුවන් මේ ජීවිතේ මොනවද කරන්න ඕනි මොනවද නොකරන්න ඕනි ඔය ටික ඔබට තේරුම් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තේරුම් ගන්න කටයුතු කරගන්න. ඉතින් මේ කාල වේලාව ගෙවිලා යනවා. අපි තවත් දවසක මොන ගහලා මෙතනින් එහාට මේ ලෝකේ යථාර්ථය පිළිබඳ සාකච්ඡා කරමු. එහෙනම් පින්වතුනි අපි අදට ධම්ම සාකච්ඡා හමාර කරමු. හොඳයි පින්වතුනි එහෙමනම් සෑම සිදුනා සිහිපත් කරගන්න. අනන්ත සංසාරය පුරාට ඔබ විසින් කරගන්න යුතුනවා අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම උපන්දාපටන් මේ දක්වා කරගන්න යුතුනවා සීලෝ පිං කුසල් සියල්ල සිහිපත් කරගන්න. ඒ වගේම දහම් දේශනා සංවිධානය කරලා දහම් දේශනා ශ්‍රවණය කරලා දහම් මානසිකාරය කරලා මේ කරගන්න යුතුනවා සීලෝ පුණ්‍ය ගංගා කුසල ගංගා සියල්ල සිහිපත් කරගන්න. මේ කරගත්තා වූ සීලෝ පිං කුසල් පළමු කොටම අපිට අර්ථයෙන් ධර්මයෙන් අනුග්‍රහ කරන්නා ගුරු හාමුදුරන් වහන්සේ ඇතුළු සීලෝ මාරාමි මග වඩන්නා භික්ෂුන් වහන්සේලා සෑම සූදනාත් ලෝකාත්‍රේ පුරා මග වඩන්නා වූ සීලොම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිව්වණක් පිරිසත් ඒ වගේම පින්වතුනි පුණ්‍ය භාරයේ කටයුතු කරන්නා වූ ඒ මහත් මහත්මීන් සෑම සිව්දනාත් ඒ වගේම ලෝකාත්‍රේ පුරාණු ශාසන ආරක්ෂා උත්සාහ කැපෙලා කටයුතු කරන්නා වූ මහානායක අනුනායක ආදී වශයෙන් සිටින්නා වූ උතුම් මහා සංඝරත්නයේ සිව්දනාත් ඒ වගේම පින්වතුනි ඔබගේ මෞද්‍ය මාපී හිත මිත්‍ර ඥාතියන් පිරිසක් ඉන්නවා සෑම සිව්දනාත් සිහිපත් කරගන්න ඒ වගේම සම්බුද්ධ ශාසනයේ සම්බුද්ධ දේශනයේ ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කිරීම උත්සාහ කැපෙලා කටයුතු කරන්නා වූ ලෝකාත්‍රේ පුරා වැඩ වාසය කරන්නා වූ යම් පිරිසක් ඉන්නවනේ සෑම සිළුනා සිහිපත් කරගන්න පිටුතුනි. ඒ වගේම ශාසනය ආරක්ෂා කිරීම සඳහා කැපෙලා කටයුතු කරන්නා වූ සක්‍ර දේවයන් තුමායතු සියලු පරිවාර සේනා පිරිසද සියලුම සම්මෙද්දුසි දේව සමයන් වහන්සේලා සියලු දෙනා සිහිපත් කරගන්න. ඒ වගේම පිටුතුනි අනන්ත සසර පුරා පැමිණි ගමනේදී ඔබගේ නමින් ජන්මාන්තරගත වන වේදනාව මළගියාව යම් ඥාති කොට්ටාසයක් ඉන්නවනේ සෑම සිළුනා සිහිපත් කරගන්න. ඒ වගේම මේ කොවිඩ් වෛරසය නිසා ලෝකේ පුරාම මියදෙන ඒ මහා පිරිසක් ඉන්න මේ සෑම සිළුනා සිහිපත් කරගන්න මේ කරගන්න දෙනවා වූ අනන්ත අප්‍රමාණ පුණ්‍ය ගංගා කුසලංගයි සියලු දෙනා කෙරෙහි වීදී පැතිරියත්වා ඒ පින් වීදී පැතිරිය යාම තුලින් ඒ සියලු දෙනාට නිවන් දකින්න හේතු වාසනා ඒකාන්ත සැකසීයත්වා සියලු දෙනා දස කුසලෙන් මිදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා හිතාගෙන සාදුකාරයක් දෙල සියලු දෙනාට පින් අනුමෝදන් කරා. හොඳයි පින් උතුරු සෑම සිළුනා මේ හපතක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්칸තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන සදා සුත්ති භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලන්ති සියලු දෙනාට මේ හප්තක් වේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා. යතිවර යාත්‍රා